අයිබෝන් අදරණීය දූ පුතේ ඔයගලන්ට සුබ තාම උදෑසනක් නේද සුබ උදෑසනක් වේවා පුතේ එහෙනම් අපි දැන් කතා කරොත් දැන් මොන ලොක්ඩවුන් එක තාම දික් කරා ඉතින් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න තාමත් රටේ තියෙන තත්ත්වෙත් එක්ක නේද හරි එහෙනම් අපි ගිය බ්‍රහස්පතින්ද පුතේ ආරම්භ කරා කතාව මොකද්ද ප්‍රතිශත ආරම්භ කරා ප්‍රතිශත ආරම්භ කළ පුතේ මම මූලික ටික ඒ කියන්නේ මොකද්ද ප්‍රතිශතයක් කියන්නේ කොහොමද අපි භාගයක් දුන්නාම මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කොහොමද අපි දශම සංඛ්‍යාවක් දුන්නොත් දශම සංඛ්‍යාවක් දුන්නොත් කොහොමද අපි ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ ඔය කතන්දර ටික කතා කරලා තියෙන්නේ නේද ඊට පස්සේ දැන් ප්‍රතිශත වල ඔයාලට තේරෙනවනේ කතාව ප්‍රතිශත කියන්නේ මොකද්ද 100ට 10ක් කිව්වොත් මේකේ අදහස මොකද්ද 100කින් 10ක් 100කින් නම් නම වෙනස් කරාද කියලා අහනවා. කොහොමද නම තියෙන්නේ? ඔයාලා මේ මගේ නම පුතේ ඇහුවෙන්ද කියන්න. දිල්ෂාන් තාරක හේරත් බණ්ඩාර. මේක මගේ නම. හරිද? එතකොට මම මේ දිල්ෂාන් සහ බණ්ඩාර අරගෙන තමයි දිල්ෂාන් බණ්ඩාර කියලා නම කෙටි කරලා තියෙන්නේ. මේ කැලේ දෙක මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මේක කොහොම පාවිච්චි කරන්නේ තාරක පාවිච්චි කරනවා සාමාන්‍ය වෙලාව තාරක ඒකයි මම පාවිච්චි කරන්නේ තාරක කිව්වම නේද තයන්න එතකොට මේ දෙක තමයි ඔය ටයිප් වෙලා තියෙන්නේ මේ සැරේ zoom එකේ ඩිවිෂන් තාරක කියන එක නම් වෙනස් කරේ නෑ නම තියෙනවා මට තාරක කියලා වැඩි පාවිච්චි වෙන්නේ නෑ මම මේ දෙක තමයි ක්ලාස් වලට පාවිච්චි කරන්නේ නමුත් මම යාළුවෝ මට කියන්නේ ගොඩක් වෙලා ඩිවිෂන් තාරක කියනවා තමයි ඒගොල්ලෝ දන්නේ හරිනේ මම අහුවිල්ල කිව්වේ දිල්ෂාන් තාරක් කියන්නේත් මම දිල්ෂාන් බණ්ඩාර කියන්නේත් මම දිල්ෂාන් කියන්නේත් මම හරි නම වෙනස් කරාද කියලා අහපු නිසා මැසේජ් එකක් දාලා ඔන්න කිව්වේ රයිට් එහෙනම් පුතේ මෙතනින් එහාට අපි කතාව අරගෙන යමු ඔන්න එහෙනම් අපි බලමු ඒ ටික කතා කරලා දැන් ඔබට කරන්න කිව්වනේ මම තුන්වෙනි ප්‍රශ්නේ දක්වා ටියුට් එකේ කරන්න පුළුවන් මෙතනින් එහාට අපි වෙලාව ගන්න නැතුව කරමු මොකද වහිනවා ටිකක් කරන්ට් එක ඇවිත් දන්නෙත් නැහැ ඕගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න ඇති අද දවසේ ටක් ගාලා පාඩම කරගෙන යමු පුතේ අපි ගමු අනුපාත සහ ප්‍රතිශත අනුපාත සහ ප්‍රතිශත පුතේ මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය බලන්න යන්නේ අනුපාත සහ ප්‍රතිශත අතර තියෙන සම්බන්ධතාවය ලියාගෙන අනුමාත්‍රකාවක් අනුපාත සහ ප්‍රතිශත right පුතේ ඔබ අනුපාතයක් කියනකොට මේ වෙනකොට දන්නවා එකම ඒකකයකින් තියෙන රාශීන් දෙකක් අතර සම්බන්ධතාවයක්. එතකොට අර අනුපාත තිත දෙපැත්තේ සංඛ්‍යා දෙකක් ලියලා එහෙමයි අනුපාතයක් ලියන්නේ. ප්‍රතිශතයක් කියන එකත් ඔයා දන්නවා. ප්‍රතිශතයක් කොහොමද ලියන්නේ? ප්‍රතිශත ලකුණත් එක්ක සංඛ්‍යාවක්. ඔය දෙකනේ ලියන ආකාරය මම ගැන මේ කියන්නේ. right අපි බලමු දැන් අනුපාත සහ ප්‍රතිශත අතර කතාව. දැන් හිතන්නකෝ මෙහෙම තියෙනවා රඹුටන් මල්ලක්. රඹුටන් මල්ලක් නේ අතුලේ රඹුටන් තියෙනවා. රම්බන් ගොඩාක් තියෙනවා එළියට පේන්නේ නැහැ මම නිකන් අදිනවා රම්බන් ටිකක් තියෙනවා කියන්නේ මේ මල්ලේ කවුරු හරි අපේ මුදලාලි කියනවා මේ මල්ලේ තියෙන රම්බුටන් වලින් 90%ක්ම මේ 90%ක්ම ඉදිලා කියනවා 90%ක්ම ඉදිලා 90% ප්‍රතිශතයක් ලෙස දෙනවා 90%ක් ඉදිලා කියලා පුතේ ඉදිලා මම මේ පැහැදිලි කරන්න කියන්නේ ඒ කියන්නේ පුතා මේ ගත්තොත් මේ මල්ලේ සෑම ගෙඩි 100කටම මේ මල්ලේ තියෙන සෑම ගෙඩි 100කටම ගෙඩි 90ක් ඉදිලා අපි හිතමු ගෙඩි 100ක් තිබ්බ කියලා එහෙනම් 100න් 90ක් ඉදිලා 200ක් තිබ්බ කියමු පුතා 200ක් නම් 100ට 90 නම් 200ට 180ක්ම ඉදිලා තියෙනවා එහෙනම් සෑම ගෙඩි 100කටම ගෙඩි 90ක් ඉදිලා ඒකෙන් පුතා අනිත් පැත්ත කියනවා ගෙඩි 10ක් ඉදිලා නැහැ නැත්නම් 110ක් කියන එක 100ක් ගත්තොත් ගෙඩි 10ක් ගෙඩි 10ක් ඉදිලා නැහැ කියලා කියවෙනවා. එතකොට පුතේ 100ට 90 කියන එක මට ලියන්න පුළුවන් මෙහෙම හරය දාලා කොයි විදිහට මේක භාගයක්. ඔයා දන්නවා භාග සහ දශම වතරේ තියෙන මේ වගේ සම්බන්ධතාවය. භාග සහ අනුපාත අතර භාගයක් අපිට පුළුවන් අනුපාතයක් ලෙස ලියන්න. ඒ කියන්නේ පුතේ 100ට 90යි කියන එක මට 90 100 කියලා කියන්නත් පුළුවන්. මොකද මේක කතාව 100කින් 90ක්ම ඉන්නවා. 100 90 100
එහෙනම් පුතේ අනුපාතයක් අපිට මේ ප්‍රතිශතයක් මේ විදිහට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්. හැබැයි මේක සරල කරන්න ඕනේ. right. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරමු. එයාට තේරෙනවා එහෙනම් අනුපාතයක් සහ ප්‍රතිශතයක් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක ගැනයි කතා කරන්න හද ලියන්න අනුපාත සහ ප්‍රතිශත කියලා. මෙහෙම ඒක යටතේ ලියා ගන්න තවත් අනුමාත්‍රිකාවක්. අනුපාත සහ ප්‍රතිශත කියලා ලියලා ඊට යටතේ අනුපාත ලියන්න. ප්‍රතිශතයකට අනුරූප ප්‍රතිශතයකට අනුරූප අනුපාතය සෙවීම. ප්‍රතිශතයකට අනුරූප අනුපාතය සෙවීම. ප්‍රතිශතයකට අනුරූප අනුපාතය සෙවීම. එහෙනම් පුතේ අපිට දීලා දෙනවා මෙහෙම කතාවක් කියලා ගන්නකො. මෙහෙම ලියන්න ප්‍රශ්නයක් නෙමෙයි පුංචි වාක්‍යයක් විදිහට ලියන්න. රම්බුටන් මල්ලක 90ක ගෙඩි ප්‍රමාණයක් ඉදී ඇත. රම්බුටන් මල්ලක 90ක ගෙඩි ප්‍රමාණයක් ඉදී ඇත. ඉදිලා තියෙනවා 90ක ගෙඩි ප්‍රමාණයක්. රම්බුටන් මල්ලක 90ක ගෙඩි ප්‍රමාණයක් ඉදී ඇත. ඒකටම ලියන්න මින් අදහස් වන්නේ සෑම ගෙඩි 100ක්ම සැලකූ විට සෑම ගෙඩි 100ක්ම සැලකූ විට ඉන් 90ක් ඉදී ඇති බවයි. ඉන් 90ක් ඉදී ඇති බවයි. ඉන් 90ක් ඉදී ඇති බවයි. ඉන් 90. පුතේ අද දවස් සම්බන්ධ වෙච්ච දරුවෝ කවුරු හරි ඉන්නවා නම් ඔයාලට එකපාරට මේ පාඩම තේරුම් ගන්න බැරි වෙයි නිසා අවබෝධයෙන් අහන් ඉන්න. මොකද මේ පාඩමක මැද කොටසක ඉන්නේ. ප්‍රතිශත පාඩම ආරම්භ කළ තියෙන නිසා කලබල වෙන්න එපා. ඔබ සටහන් ලියාගෙන යන්න. එතකොට ටික ටික අවබෝධ වෙයි. right. ඉන් 90ක් ඉදී ඇති බවයි. දැන් පුතේ බලමු අපි මේ 100ට 90 කියන එක මට ලියන්න පුළුවන් මෙහෙම. 90යි 100න් 90යි විදිහට භාගයක්. ඔයා දන්නවා භාගය මට ලියන්න පුළුවන් 90 100 හැටියට. ඒ කියන්නේ 190යි කියන්නේ පුතේ අනුපාතය යාට අදාළ අනුපාතය සැලකුවොත් 90 100. මේ 90 කියන්නේ මොකද්ද පුතේ? 90 කියන්නේ 100 කියන්නේ මොකද්ද? මුළු ගෙඩි ගණන වගේ කතාවක්. මුළු ගෙඩි ගණන 100 නම් 90ක් කවුද? ඉදුණු ගෙඩි ගණන. එහෙනම් පුතේ අපි බලමු ඉදුණු ගෙඩි ගණන සහ මුළු ගෙඩි ගණන අතර අනුපාතය. 90ක් ඉදිලා නම් 100න් 90ක් විතර භාගයක් විතර ලියන්න පුළුවන්. එහෙනම් 90 100 වෙනවා. එහෙනම් පුතේ 90 සමාන වෙනවා 90 100ට. එහෙනම් බලන්න ඔයාලට තේරෙනවා මේක 10න් බෙදලා මේ පැත්ත 10න් බෙදුවම 9 කියනවා. එහෙනම් පුතේ 100ට 90ට අනුරූප වෙන අනුපාතය කවුද? 90ට අනුරූප වෙන අනුපාතය 9 එහෙනම් සෑම ප්‍රතිශතයකටම පුතේ අනුරූප වෙන අනුපාතයක් තියෙනවා. අනුරූප කියන්නේ එයාට සමානයි. එතන කතාවමයි මෙතන කියවෙන්නේ. මොකද්ද මේ? ගෙඩි 100ක් ගත්තොත් 90ක් ඉදිලා. ඒ වගේම පුතේ අනුපාතයෙන් කියන්න පුළුවන් මෙන්න අනුපාතයේ ඉදුණු ගෙඩි ගණන සහ මුළු ගෙඩි ගණන අතර. ඒ කියන්නේ ගෙඩි 10ක් මුළු ගෙඩි ගණන 10ක් වෙනකොට පුතේ 9ක්ම ඉදිලා කියලා අපිට අනුපාත පැත්තෙන් කියන්න. රයිට් සටහන් කරගන්න මේක. සටහන් කරගන්න.
පුතේ සාමාන්‍යයෙන් අනුපාතයක් ගත්තට අපි සරලම ආකාරයෙන් කියනවා. right. ඉක්මනින් ලියමු අපි. පොඩක් මේ පැත්තට හයියෙන් වහිනවා සිග්නල් ගැටු වෙන්නත් පුළුවන්. ලියන්න මෙහෙම පහලින්. මින් අදහස් වන්නේ මින් අදහස් වන්නේ 90ක මින් අදහස් වන්නේ 90ක ප්‍රතිශතයට 90ක ප්‍රතිශතයට 90ක ප්‍රතිශතයට 90ක ප්‍රතිශතයට හරි පුතේ පොඩි සිග්නල් ගැටලුවක් ආවා දැන් හරි අහගන්න මින් 90 මින් අදහස් වන්නේ 90ක ප්‍රතිශතයට අනුරූප වන අනුපාතය අනුරූප වන අනුපාතය 9/10 බවයි 9/10 බවයි සයයි කියන්නකෝ මින් අදහස් වන්නේ 90ක ප්‍රතිශතයට 90ක ප්‍රතිශත මුදේ සද්ද කරන්න එපා අනිත් අය 90ක ප්‍රතිශතය සඳහා අනුරූප වන අනුපාතය 9/10 බවයි. එහෙනම් පුතේ ඔබ මතක තියාගන්න ඕනෑම ප්‍රතිශතයකට අනුරූප වන අනුපාතයක් තියෙනවා. පුතේ මේ අනුපාතය ගත්තත් මෙතන ඉන්නේ මුළු ප්‍රමාණය හැමදේම. මුළු ප්‍රමාණය අදාළ ප්‍රමාණය. දැන් මේක ගත්තොත් මුළු ගෙඩි ගන්න මේ පැත්තට. මුළු ගෙඩි ගන්න 10ක් කරනකොට 9ක්ම ඉදිරියට. ඒ වගේ පුතේ පොඩ්ඩක් සද්ද එනවා මේ චුට්ටක් ඔයගොල්ලෝ මියුට් කරගන්න කට්ටිය. හරි. එහෙනම් පුතේ අද දවසේ පොඩ්ඩක් මේ සිග්නල් ගැටලු වෙයි මගන් දිගට මේක ඩිස්කනෙක්ට් වුණොත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ටක් ගාලා නැවත මේ කියන්නේ සිග්නල් ගැටලු වෙන්න පුළුවන් ඊළඟ කරන්ට් එක යන්න පුළුවන් පොඩ්ඩක් ටිකක් වහිනවා ඒ ගැටලුත් එක්ක. රයිට් එහෙනම් පුතේ ඔබට තේරුණා. එහෙනම් ඔයගොල්ලන්ට තියෙන්නේ මොන ප්‍රතිශතය දුන්නොත් පුතේ ඒකට අනුරූප අනුපාතය අනුවොත් ලියන්න තියෙන්නේ. රයිට්. කියන්නේ මේව පහත දී ඇති ප්‍රතිශත සඳහා පහත දී ඇති ප්‍රතිශත සඳහා අනුරූප අනුපාතය ලියන්න. පහත දී ඇති ප්‍රතිශත සඳහා අනුරූප අනුපාත ලියන්න. පහත දී ඇති ප්‍රතිශත සඳහා අනුරූප අනුපාත ලියන්න. පළවෙනි එක ඩෝන් ගාලා ඔන්න දෙනවා. ප්‍රශ්න අංක 3 තියෙන එක 15යි. ලියන්න බලන්න පුතේ මෙයාගේ අනුපාතය කොහොමද ලියන්නේ? පුතේ 15 අනු 100 අනුපාතය. 15 කියන්නේ 15 අනු 100යි. 15 ලිව්වා එහා පැත්ත 32 දැම්ම 100 දැම්ම. අනුපාතය ලියා ගන්න ලේසි. දැන් අර භාගයක් විදිහට ලියන්න ඕනේ නැහැ. දැන් ඔබට තේරෙනවා මේ දෙක සරලම ආකාරයෙන් තියන්න ඕන. 15යි 100යි බෙදෙන ලොකුම සංඛ්‍යාවකට අපිට ගන්න වෙන්නේ 5. 15ට 5ව 3යි. 10ට 5ව 20යි. එහෙනම් 100ට 5ව 20යි. එහෙනම් 3 අනු 20යි. එහෙනම් 15යි කියන්නේ පුතේ 3 අනු 20යි. කියන්නේ මොකක් හරි දෙයක්
කින් 100න් මොනවා හරි දෙයක් අපි හිතමුකෝ අඹ ගෙඩි කියලා. අඹ ගෙඩි 100කින් 15ක් නරක් වෙලා නම් පුතේ අඹ ගෙඩි 20ක් දැක්කොත් 20ක් ගත්තොත් ඒකෙන් 3ක් නරක් වෙනවා. ඒක තමයි අනුපාතය හැටියට ගත්තේ. ඔබ අවබෝධ කරගන්න ප්‍රතිශතය සහ අනුපාතය අතර සම්බන්ධතාවය. 15ක් යනු ගෙඩි 100ක් සැලකුවම ගෙඩි 100ක් බිම දැම්මත් ඉල්සාන්සර්ට එක ගෙඩියයි කියලා. ගෙඩි 100ක් සැලකුවොත් පුතේ 15ක් නරක් වෙලා නම් ගෙඩි 20ක් සලකන පුතේ මේ මුළු ගෙඩි ප්‍රමාණය නම් අනේ 3ක් නරක් වෙලා කියලා අනුපාතයෙන් හිතන්න. right මේ රෝමි ලක්කන් 1 මෙන්න ඩෝංගල රෝමි ලක්කන් 2 45 sorry 30 ටියුට් එකේ මත ටියුට් එකේ ලාදින ප්‍රශ්නාංක 2 30යි 30 බලන්න ඒකට අනුරූපන අනුපාතය ගන්න පුතේ 30 90 ඔබට තේරෙනවා 30 දැම්මා මේ පැත්තට 100 හැම වෙලේම එහා පැත්තට එන්නේ 100 100ට තමයි එහා පැත්ත දෙන්නේ කියලා හිතා තියාගන්න 100ට එහා පැත්ත 100 එහා පැත්තේ බිංදු බිංදු තාරකා කියලා කැපිලා ගියා. දැන් පුතේ 3 90යි. ඒ කියන්නේ මොනවා හරි දෙයක් 100කින් 30ක් නම් 10කින් 3 3 90. අනුපාතය මෙයාට අනුරූප වෙන්නේ. right පුතා මෙන්න මේක. 200යි. අනුපාතයේ percentage නැත්නම් ප්‍රතිශතය 200 නම් පුතා 200 අපි කොහොමද අනුපාතයක් විදිහට ලියන්නේ 200 90 බිංදු බිංදු තාරකා කියලා කැපුණා මේ දෙන්නත් බිංදු බිංදු තාරකා කියලා කැපුණා එහෙනම් පුතේ 2 91 එහෙනම් ඔබට මොන ප්‍රතිශතයක් දුන්නත් ඒක මොන ප්‍රතිශතයක් දුන්නත් පුතා ඒක ඔබට මොන ප්‍රතිශතයක් දුන්නත් පුතේ ඔබට පුළුවන් ඒක අනුපාතයක් ලෙස දක්වන්න. right. අන්තිම එක. දොළහයි දශම 5යි 100ට. ප්‍රතිශතය මේක. එතකොට අනුපාතය කොහොමද ලියන්නේ? 12.5 100 විදිහට ලියන්නේ. දැන් ඔයා දන්නවා අනුපාතයක පුතේ පූර්ණ සංඛ්‍යා පමණයි තියෙන්න ඕනි පද හැටියට. මෙතන දශම සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඔයාට ක්‍රම දෙකක් තියෙනවා. මෙහෙම. මේ 12.5 100නේ. එතකොට පුතේ ඔබට කියන්න පුළුවන් නම් 12.5 12.5ට 1යි 100ට 8යි කියලා. පුතේ ඔබ බලන්න 12.5 8ෙන් ගුණ කරලා. ඉතින් මේකට 12.5 චක්‍රය දෙනකට ඉන්න ඕනේ නිකන්. හිතෙන්න ඕනේ ඒක. right 100ක් එනවා ඔබට. right 100ක් එනවා. නැත්තම් පුතේ ඔබට එකපාර එහෙම හිතන්න බැරි නම් අපිට මෙහෙම පුළුවන්. 12.5 පුතා එතකොට ඔබට මම කිව්ව ක්‍රමයක්. මේ දශම අයින් කරගන්න මට පුළුවන් මේක 10න් ගුණ කරන්න. මේ පැත්ත මම 10න් ගුණ කරගන්න. එතකොට දශම තිත නැතිලා යනවනේ මේ පැත්තට 10න් ගුණ කරගන්න. එතකොට පුතේ මට එනවා මේ දශම තිත මෙහෙට ගියාම 10න් ගුණ කරන එකපාරක් දකුණු පැත්තට යන්න එපා. එතකොට 125යි 90000 වෙනවා. කොහොම අරගෙන දශම නැති කරගන්නවා. පුතේ කවදාවත් අනුපාතයක එක පැත්තක දශම ඉන්න බෑ. දශම නැති වෙන්න අපි ගුණ කරගන්නවා. දැන් එක දශම ස්ථානයක් ඉන්න 10න් ගුණ කරගත්තා. එහෙනම් මේ පැත්තත් 10න් ගුණ කරනවා. දැන් ඔයා බලන්න ඕනේ 125යි 1000යි බෙදෙන 125යි 1000යි බෙදෙන සංඛ්‍යාව කීයද කියලා. පුතේ 125ට 125ව එකයි තියෙන්නේ. එකයි උඩින් දාන්න. 18ට 8ක් තියෙනවා. එහෙනම් 198 තමයි. එහෙනම් පුතේ මොන හරි දෙයක් සැලකුවාම 12.5ක් නම් 100ට 8ක් සලකනකොට එකක් නරක් වෙනවා. නරක් වෙන්න හරි මොන හරි දෙයක් වෙන්න ඕනේ. දෙන්න හරි මොන හරි ගානට අදාළ දෙයක් වෙන්න ඕනේ. එකක් සැලකුවොත් 8ක්. 100ක් සලකනකොට 12.5ක් වුණා නම් එකක් සලකනකොට 8ක් පුතේ. හැම වෙලේම මේ පැත්තේ ඉන්නේ මුළු ප්‍රමාණය. මේ මුළු ප්‍රමාණය හැටි සලකන්න පුළුවන්. මේ පැත්තේ ඉන්නේ අදාළ අපි සාකච්ඡා කරන නැත්නම් අපි ඉදුණු හරි නරක් වෙච්ච හරි මොනවා හරි වෙච්ච දේ පැත්ත තියෙන්නේ මේ පැත්තේ. රයිට් ඒක සටහන් කරගන්න.
එහෙනම් පුතේ ඊළඟ අනුමාත්‍රිකාවල යන්න. ඒකෙම මේකේ අනිත් පැත්ත දැන් අපි කතා කරන්න. ලියා ගන්න. අනුපාතයකට අනුරූප වූ ප්‍රතිශතය සෙවීම. අනුපාතයකට අනුරූප වූ ප්‍රතිශතය සෙවීම. අනුපාතයකට අනුරූප වූ ප්‍රතිශත. ඉස්සලා අපි ප්‍රතිශතය දුන්නාම කොහොමද අපි අනුපාතය හදාගන්නේ කියලා. දැන් අනුපාතය දෙන අඩෝන් ගාලා ඔබ ප්‍රතිශතය හොයන්න ඕනේ. මොන බලන්න පුතේ මම ගන්න පළවෙනි අනුපාතය. උදාහරණ අංක 1. 3/4. හිතන්නකෝ මෙහෙම. අඹ හරි මොනවා හරි මල්ලක් තියෙනවා. මේක පුතේ අඹ ගෙඩි 4ක් තියෙනවා කියලා හිතන්නකෝ. අඹ ගෙඩි 4න් 3ක් ඉදිලා. right? අඹ ගෙඩි 4න් 3ක් ඉදිලා. ඒකට මට පුළුවන් 3/4 කියලා. කියන්නේ ඉදිච්ච අඹවල ප්‍රතිශතය මුළු ප්‍රමාණයෙන් 3/4ක්. ඒ කියන්නේ 4ක් ගන්නකොට 3ක්ම ඉදිලා. ඒක තමයි අනුපාතය. ඉදිච්ච අඹවල අනුපාතය 3/4. ඉදිච්ච අඹ 3ක් දිනවා ගෙඩි 4ක් සලකනවා. මට ඕනේ දැන් මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මේකදී ඔබ කරන්න ඕනේ දරුවනේ මෙන්න මේ කතාව. මොකද්ද දන්නවද? මේ දෙවණි එක්කලා ඉන්නෝනේ. අනුපාතයේ දෙවන පදය. අනුපාතයේ දෙවන පදේ පුතේ ඔබ 100ක් කරගන්න ඕනේ. අනුපාතයේ දෙවනි පදේ 100 කරගන්න ඕනේ. ඔබ දන්නවා පුතේ 4 කියන එක නා 100 කරගන්න නම් ඔබ ගුණ කරන්න ඕනේ 25න්. එහෙම නේද? එතකොට 100ක් හැදෙන්නේ. අනුපාතයේ දෙවනි පදය 100 වන ලෙස තුල්‍ය අනුපාතයක් ලියන්න ඕනේ. තුල්‍ය අනුපාතයක් කියන්නේ අනුපාතයේ පද සියල්ලම එකම සංඛ්‍යාවකින් ගුණ කරාමනේ අනුපාත කතා කරන්නේ. එහෙනම් පුතා ඔබ මේකත් 25න් ගුණ වෙන්න. මෙයාට මොන හරි දෙයක් කරොත් තරහ කරගෙන බෑ මේ පැත්තේ ඉන්න කෙනා මූණ නොරොක් කරගන්නවා. නොරොක් කරගන්න කරන්න දෙන්න එපා 25න් ගුණ කරගන්න. 3 වරක් 25 ඩෝන් ගාලා 75යි. 4 වරක් 25 ඩෝන් ගන්න නැතුව කීයද 100යි. එහෙනම් පුතා අපිට කොහොමද 75/100 කියලා. 75/100 කියලා. එතකොට ඔයාලට තේරෙනවද මේක කොහොමද අපි අනුපාතයක් ලෙස ලියන්නේ? හරි ලේසි. මේක 100 වුණා කියන්නේ පුතේ ඔබට ලියන්න පුළුවන් 75 බෙදීම 100 විදිහට භාගයක් විදිහට. ඒ කියන්නේ ඇත්තටම මේක 170. හරි කාට හරි ගැටලුවක්ද? ඔව් කොහොමද? 75. එහෙනම් පුතේ මේක 100 කරගත්තට පස්සේ කෙලින්ම අනුපාතය 75 කියලා ලියන්නත් ඔයාලට පුළුවන්. මේක 100 කරගත්තට පස්සේ 75 කියලා ලියන්න පුළුවන්. right. එහෙනම් පුතේ මෙන්න පළවෙනි උදාහරණය. මොකද කරගන්න ඕනේ අනුපාතයේ දෙවන පදය මතක තියාගන්න පළවෙනි පදේ නෙවෙයි අනුපාතයේ දෙවන පදය 100 කරගන්න. මේ පැත්තේ දෙවෙනියට තමයි හැම වෙලේම මූල ප්‍රමාණය කියන්නේ. එහෙනම් ප්‍රතිශතයේදී 100 හදාගන්න ඕනේ දෙවෙනි පදේ. අනුපාතයේ දෙවන පදය 100 වන ලෙස තුල්‍ය අනුපාතයක් ලියලා අපිට ප්‍රතිශතය ලියන්න පුළුවන්. right. එහෙනම් ඊළඟ අංකය මෙන්න රෝමිලක්කම් 1 උදාහරණ අංක 1 මෙන්න 2 ඔබට මේක දෙන්න. පුටා try කරන්න 2/5 මට ඕනි ප්‍රතිශතය. ගෙඩි 5කට 2ක් නරක් වෙලා නම් 100ක් සැලකුවොත් කොච්චරක් නරක් වෙලා ඇතිද?
හරි. මොකද උත්තරේ කියන්න බලන්න. ගත්තයි. chat box එකට දැම්මද? කවුරුත් දාලා නැහැ. දාලා නේ 40යි කියලා දාලා තියෙන. right බලමු. පුතේ 2.5. ඒ කියන්නේ පුතේ මම කිව්වේ ඔයාට හදා ගන්න ඕනේ මේ පහ තමයි 100 කරගන්න ඕනේ. පහ 100 කරගන්න නම් ඔබ අනිවාර්යෙන් 20න් ඩෝන් ගාලා ගුණ කරන්න. නම් මෙයාත් 20න් ගුණ කරනවා පුතේ මෙතන 40ක් වෙනවා. 40 අනු 100 වෙනවනේ. එහෙනම් 100 ආවට පස්සේ මේක තමයි අනුපාතය 140. 100ට 40. අපි තව එකක් ගමු. හරි ඊළඟ එක මෙන්න මේක. එක අණු 25. තග්ගල ප්‍රතිශතය ලියන්න. එක අණු 25. එක අණු 25. එක අණු 25. right උත්තරේ නම් 104යි 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 කියලා ඔබ නිවැරදි. එක අණු 25. ඒ කියන්නේ පුතේ 4ෙන් ගුණ කරොත් තමයි 100 වෙන්නේ. 4ෙන් ගුණ කරොත් තමයි 100. එක් වරක් 4 4යි 25 වරක් 4 100යි. කියන්නේ 104යි. ආවරයි දෑවරයි තුන් ආවරයි කියලා 104යි කියලා. දැන් ඔය හදපු බුද්ධිමත් ජනතාවට මම දෙනවා තව එකක්. ඔබේ අක්මාව පාවිච්චි කරලා මේක කරන්න. මොලේ නෙමෙයි අක්මාව පාවිච්චි කරලා. අක්මාවක් තියනවනේ හැමෝටම. 104යි පුතා 40 නෙවෙයි. 104යි. 195. right පුතේ මෙන්න ඔබට දෙන ජයග්‍රාහී ප්‍රශ්න. රුපියල් මිලියන 2 ප්‍රශ්නය ඔන්න බලා ගන්න. එක අණු 3 එක අණු 3 ප්‍රතිශතය දෙන්න බලන්න එක අණු 3ට. ඔබ බලන්න එක අණු 3 ගත්තයි. පුළුවන්ද ගන්න? සියයට 130යි. ඔන්න උත්තරයක් ආව 130යි කියලා. මාර ප්‍රශ්නයක් නේද? 33යි 3න් 1යි. 3න් 1යි 1න් 3යි 3න් 1යි නේද? මේක පුතේ මෙහෙමයි. දැන් ඔබට තේරෙනවා මේක දෙවෙනි පදේ මම 100 කරගන්න කිව්වට මේකෙද අපිට 100 කරගන්න බෑ. ඇයි? 3 මොකෙන්වත් ಗುಣ කරලා 100 කරගන්න බෑ නේද? ඒක තේරෙනවානේ. 3 මොකෙන්වත් ಗುಣ මොන සංඛ්‍යාවෙන් ಗುಣ කරත් අපිට සංඛ්‍යාවකින් ಗುಣ කරලා 3 100 කරගන්න බෑ. පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කරලා. ඒ වගේ වෙලාවට පුංචි ක්‍රමයක් භාවිතා කරනවා පුතේ. මෙතන තියෙන සංඛ්‍යාව තියෙනවනේ. දෙවෙනි සංඛ්‍යාවෙන් එක අණු 3 තියෙනවනේ. මේ දෙවෙනි සංඛ්‍යාවෙන් පුතේ 3 ඉන්නේ. ඒකෙන් හොඳට බලාගන්න මේ ක්‍රමය. මේ ක්‍රමය මොන ක්‍රමයේද මේ? අපිට මෙතන 3 100 කරගන්න බැරි අවස්ථාව. ඒතර පුතේ අපි මෙතන තියෙන සංඛ්‍යාවෙන් දෙපැත්තම බෙදනවා. පැහැදිලිද? ඔව් බොහොම හොඳයි. 33 3 1.
දෙපැත්තම පුතේ 3ෙන් බෙදෙන. එතකොට අපිට මෙතන එනවා 1 බෙදීම 3යි 3 3ෙන් බෙදුවාම 1යි. මොකක්ද එහෙනම් ක්‍රමය? මොකක්ද ක්‍රමය? අපිට දෙවනි පදය 100 කරගන්න බැරි වෙලාවට මොකද අපි කරන්නේ? මෙයා මෙතන තියෙන සංඛ්‍යාවම බෙදලා. ඒ කියන්නේ අපිට උනේ මෙතන එක හදාගන්න. මේ වගේ අවස්ථාවල මෙතන එක හදාගන්න. එක හදාගන්න නම් පුතා ඔබ ඒ සංඛ්‍යාවෙම බෙදන්න. ඒ සංඛ්‍යාව. ඒතකොට මෙතන එක බෙදීම 3ක්. ඒ කියන්නේ 3ෙන් එකක් කියලා ආවා. 3ෙන් එක අනු 1 වුණා. දැන් පුතේ මෙතන ඔයා 100 කරගන්න. මෙතන 100 කරගන්න නම් මොකද කරන්න ඕනේ? මේ පැත්තත් දැන් මෙතන ඉන්නේ එකනේ පුතේ. එක 100 කරගන්න 100ෙන් ගුණ කරන්න. මේ පැත්තත් 100ෙන් ගුණ කරන්න. පැහැදිලිද? එතකොට මෙතන එනවා පුතේ එක්වර 100 100 බෙදීම 3යි කියලා. 100 බෙදීම 3 අනු 100 කියලා. දැන් මෙතන 100 ආවා කියන්නේ ඔයාලට අනුපාතය ලියන්න පුළුවන් කොහොමද? අනුපාතය කොහොමද ලියන්න පුළුවන්? මෙතන 100 නම් මේකේ අනුපාතය වෙන්නේ 100 බෙදීම 3යි ප්‍රතිශතය. 3ෙන් 100යි ප්‍රතිශතය. 3ෙන් 100යි කියන්නේ පුතා ඔබට පුළුවන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. කොහොමද කරන්නේ? 100 බෙදීම 3. 100 බෙදීම 3 කියන්නේ 33යි 3ෙන් 1යි ප්‍රතිශතය. 33යි 3ෙන් 1. මතක තියාගන්න ඔබට දෙවනි සංඛ්‍යාව 100 කරන්න බැරි නම් එම සංඛ්‍යාවෙන් මෙයා බෙදන්න. එතකොට පුතේ මේ පැත්ත 1 වෙනවා. අර පැත්ත භාග සංඛ්‍යාවක් වේවි. ඊට පස්සේ එක ආවම මේක 100 කරගන්න පුළුවන් නේ. එතකොට මේ පැත්ත 100ෙන් ගුණ කරාම අපට මේ වගේ එකක් එයි. right? සටහන් කරගන්න. හොඳ ගාණක් ඔලුවට දාගන්න. කර්සර් පේන්නේ නැහැ. බෝඩ් එකේ පේන්නේ නැද්ද පුතේ? පේන්න ඕනි. හොඳට පැහැදිලිව පේන්න ඕනි දැන්. පේනවා සර්. සටහන් කරගන්න මේ ටික පේනව නේද? එහෙනම් පුතේ මෙතන 100 කරගන්න බැරි වෙලාවට වෙන ක්‍රමයක් තියෙන්නේ. දෙපැත්ත ඒ සංඛ්‍යාවෙන් බෙදන්න. හරි. එහෙනම් පුතේ ඊළඟ අනුපාතය ඔන්න මම මේක මකනවා. ඔබට දෙනවා මෙන්න මෙහෙම ගන්න. 1.97. බලන්න මේකෙත් ඔබට පුළුවන්ද කියලා. 7 මොකද කරන්නේ 100 කරගන්න පුළුවන්ද? 7 අපිට 100ක් කරගන්න බෑ නේද? ඒ වෙලාවට මම ක්‍රමයක් කියලා දුන්නා. මොකද්ද? 1.97 7ෙන් බෙදන්නකො දෙපැත්තෙන්. එතකොට පුතේ අපිට එනවා 1.7 නැත්නම් 7ෙන් 1.91 කියලා. මේ පැත්ත 1 වුණාට පස්සේ ඒවා 100ට 100 ගුණ කරන්න. එතකොට 100 කරගත්තා කියන්නේ 100ෙන් ගුණ කරන්න. එතන පුතේ එනවා අපිට 100 බෙදීම 7ක් කියලා. මේ පැත්ත එනවා 100ක් කියලා. මේ පැත්ත 100 ආව කියන්නේ ඔයාලට ලියන්න පුළුවන් අනුපාත ප්‍රතිශතය 100 බෙදීම 7යි. 7ෙන් 100යි ප්‍රතිශතය. ඒ කියන්නේ පුතේ මිශ්‍ර සංඛ්‍යාවක් කරොත් 14යි 14 වරක් 7 98යි නේද? 98යි කියන්නේ 2යි. 14යි 7ෙන් 2. බලන්න 100ට 17ව කීයද කියලා. 100ට 7ව 14ක් ඇති. 98යි. ඒ කියන්නේ පුතේ 14 වරකට 98යි 100 වෙන තව දෙකක් මදි. ඔන්න මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම මෙතන කළේ ඈ. එතන ප්‍රතිශත දැනුම නැහැ. මෙතන තියෙන්නේ විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම. ප්‍රතිශත ලකුණ අවශ්‍යයි. හරි. එහෙනම් ඔයාලට ඕනෑම අනුපාතයක් ওই විදිහට ප්‍රතිශතයක් ලෙස ලියන්නත් පුළුවන්.
එහෙනම් පුතේ අපි දැන් යමු මේ පාඩමේ වැදගත්ම කොටසට. දැන් ඔබ මතක තියාගන්න දැන් ඉස්සර අපේ අටවසර හරි ලේසි පොතක් තිබ්බේ. දැන් අපිට තියෙන අටවසර හොඳ වගන්ති ගණන් තියෙන හොඳ පොතක් තියෙන. කියන හොඳ ගණන් ටිකක් දාපු පොතක් තියෙන. ඔයගොල්ලෝ වැඩිපුර මහන්සි වෙන්නේ නැතුව මේ 7 සහ 9 වසරේ ලොකු වෙනසක් තියෙනවා. 7 වසරයි 9 වසරයි. ඒ ગેප් එක ඒ වෙනස අඩු කරන්න තමයි 8 මේ වගේ හොඳ ප්‍රශ්න ටිකක් දාලා තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා 7 ඉගෙන ගත්තා මොනවද කියලා හිතනවා 8ට එනකොට නේද? 8ටත් වඩා අමාරුයි 9ේදී. දැන් ඔබ මේ ටික අල්ල ගන්න පුතේ. මේ ටික දැන් ඔයාලට ලොකු ගේමක් තියෙනවා. මොකද්ද ගේම? ගුරුවරයා ළඟට එන්නේ නැහැ, පොතක් බැලෙන්නේ නැහැ නේද? ඈත ඉඳන් එයා කියවනවා අපි ලියන්න ඕනේ මොන කරදරයක්ද කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබට තේරෙන ටික හරි කරගන්න මම රෙකෝඩින් එක නැවත දෙන්නම්. මට මෙසේජ් එකක් දැම්මොත් ඔබට එතකොට ඒ ටික ආයි අල්ල ගන්න පුළුවන්. මේක මග ඇරෙච්ච තැන් සහ සටහන් කරගන්න බැරි වෙච්ච තැන්. හොඳයි පුතේ. ලියාගන්න එනම් මෙන්න මෙහිම අනුමාත්‍රිකාවක්. චුට්ටක් මේක නිකන් පරං පදරද. හවුද? පරං ගියා කෝට් එක ගියා වගේ වැඩක් තියෙන්නේ. ප්‍රශ්න ලියා ගන්න පස්සේ ඊට පස්සේ අපි බලමු. එහෙම ලියා ගන්න අනුමාත්‍රිකාවක්. යම් දෙයක මේක මාතෘකාව ඕනිත් නෑ ඇත්තටම සටහන් පෙළ පොතේ දාපු හින්දා මම දෙනවා ඔබට ඒක වෙනස් කරලා කොටස් කරලා උගන්වන්න. යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන්නට යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. ඒක යටතේ පුතේ මම ඔබට ප්‍රශ්නයක් දෙනවා. ටියුට් එකේ නම් ප්‍රශ්න දාලා තියෙනවා. නමුත් ටියුට් නැති අය තින්න නිසා සහ පෙළ සටහන් පොතට යන්න ඕනේ. මොකක්ද අහන්නේ පුතේ? අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. අදාළ ප්‍රතිශතය ගණනය. හොඳට පුතේ මේ පාඩම ඇත්තටම කිව්වොත් ඔයගොල්ලන්ට ටිකක් අමාරුයි. කියන හොඳට කල්පනා කරන්න ඕනේ. ප්‍රතිශත පාඩම හොඳට කල්පනා කරන්න ඕනේ. මොකද්ද මේ තියෙන්නේ මේක කියන එක. අයි රචනා ප්‍රශ්නයක් එක්කනේ පුතේ ඉන්නේ. රචනා ප්‍රශ්නයක් එක්ක ඉන්නේ. ඔබ රචනා කතාවෙන් කියන දේ අවබෝධ කරගෙන අදාළ විදිහට ගානට දාන්න ඕනේ. අදාළ විදිහට. රයිට් එහෙනම් මෙහෙම ලියන්න. ප්‍රශ්නයක් විදිහට රමුටන් ගෙඩි 50කින් ප්‍රශ්නයක් ලියන්න. රම්බුටන් ගෙඩි 50කින් 12ක් නරක් වී තිබුණි නම් රම්බුටන් ගෙඩි 50කින් 12ක් නරක් වී තිබුණි නම් රම්බුටන් ගෙඩි 50කින් 12ක් නරක් වී තිබුණි නම් 12ක් නරක් වී තිබුණි නම් රම්බුටන් ගෙඩි නරක් වී ඇති ප්‍රතිශතය සොයන්න. රම්බුටන් ගෙඩි නරක් වී ඇති ප්‍රතිශතය සොයන්න. රම්බුටන් ගෙඩි 50කින් 12ක් නරක් වී තිබිනි. රම්බුටන් ගෙඩි නරක් වූ ප්‍රතිශතය සොයන්න. නරක් වූ ප්‍රතිශතය නැත්නම් නරක් වී ඇති රම්බුටන් ප්‍රතිශතය සොයන්න. ඔකයි පුතේ කතාව. රම්බුටන් ගෙඩි ගන්නවා මම ලියන රම්බුටන් 50කින් 12ක් නරක් වෙනවා. මම ගෙඩියෙන් ප්‍රශ්නේ ලියන්නේ. රම්බුටන් 50කින් 12ක් නරක් වෙලා. 50කින් 12ක් නරක් වෙලා. ඒකෙන් පුතේ අපි අපෙන් අහනවා නරක් වී ඇති රම්බුටන් ප්‍රතිශතය. අන්න බලන්න පුතේ හොඳ ගාණක් මේක අවබෝධයෙන් අහගෙන ඉන්න ඕනේ. රම්බුටන් ගෙඩි 50කින් 12ක් නරක් වෙලාලු. නරක් වී ඇති රම්බුටන් ප්‍රතිශතය. ඒක අහන්න පුතේ 50කින් 12ක් නරක් වෙලා නම් බොල 100කින් නම් කීයක් නරක් වෙලාද කියලා තමයි ප්‍රතිශතයෙන් අහන්නේ. 50කින් 12ක් නරක් වෙලා. එහෙනම් 100ක ගොඩක් සැලකුවොත් පුතේ කීයක් නරක් වෙලාද? 50ට 12 නම් 100ට 24යි කියලා ඕනම බුද්ධිමතෙක්ට ඔයාලා වගේ තේරෙනවා.
නේද? නමුත් අපි බලමු ගාන කොහොමද හදන්නේ කියලා. උත්තරෙත් දානවා. පුතේ මෙහෙමයි පොඩ රචනා ප්‍රශ්නයක් නිසා අපි වාක්‍ය දෙක තුනක් ලියනවා. මෙන්න මේ බලාගන්න හොඳට මේ ගාන ගොඩ දාගන්න හැටි. උත්තර ගන්න පහසුයි නමුත් ලියන ආකාරය බලාගන්න. මම ලියනවා ඉස්සරවම මොනවා ලියන්නත් පෑන ලියන්නේ. ඒක වැඩි. වෙන පෑනක් ගමු. rambutan right. මුළු rambutan ගෙඩි ගණන මුළු rambutan ගෙඩි ගණන කීයද? 50යි. 50. ඊට පස්සේ පුතේ මම ලියනවා නරක් වී ඇති rambutan ගණන කීයයි? 12යි. හොඳට බලාගන්න. මුළු rambutan ගෙඩි ගණන 50යි. නරක් වී ඇති rambutan ගණන 12යි. දැන් පුතේ ඔබ ලියන්න ඕනි මෙන්න මේක. මොකද්ද? නරක් වී ඇති rambutan ගණන මුළු ගෙඩි ගණනින් භාගයක් ලෙස අර අනුපාතවලදී පුතේ ලිව්වේ අර භාග නරක් වී ඇති rambutan ගෙඩි ගණන මුළු ගෙඩි ගණනින් භාගයක් ලෙස නරක් වී ඇති rambutan ගණන මුළු ගෙඩි ගණනින් භාගයක් ලෙස මගේ අකුරු ලස්සනයි නේද ගොඩාක් මුළු ගෙඩි ගණනින් භාගයක් ලෙස කොහොමද ලියන්නේ පුතේ මුළු ගෙඩි ගණන 50යි ඒකෙන් 50 පුතා 12ක් නරක් වෙලා ඔන්න භාගයක් ලෙස 50න් 12 නේද 50න් 12යි එහෙනම් පුතේ අපිට දැන් පුළුවන් ප්‍රතිශතය හොයන්න කොහොමද ලියන්නේ දැන් භාගයක් තියෙනකොට පුතේ ඔබ දන්නවා දැන් භාගයක් තිබුණොත් කොහොමද ප්‍රතිශතය ලියන්නේ කියලා දැන් මම ලියනවා මෙහෙම නරක් වී ඇති rambutan ප්‍රතිශතය 50ට 12ක් නරක් වෙලා නම් 100ට කීයද එහෙනම් භාගයක් තියෙනකොට ඒක අර 100ට 100ෙන් ගුණ කරපු කතාව තමයි මෙතෙන් කියන්නේ එහෙනම් පුතේ 50ට ඩෝං ගාලා 1යි 100ට ඩෝං ගන්න නැතුව 2යි 12 වරක් 2 24යි ඩෝං ගාලා උත්තරේ 124යි කියනවා ඇත්තනේ පුතේ කතාවත් නේද ගෙඩි 50ක් බිම දානකොට 12ක් පුතා නරක් වෙලා නම් ගෙඩි 100ක් තියෙනකොට පුතේ අනේ 24ක් නරක් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රතිශත වලින් කියන්නේ. 100ට ගන්න හැම වෙලේම අහන්නේ පුතේ 100ට නම් කොච්චරද? ප්‍රතිශතයක් කියන්නේ 100ට කොච්චරද? 100ට 24ක් නරක් වෙන්න ඕනේ. 50ට 12ක් නරක් වුණා. එහෙනම් මේ මොකද්ද? යම් දෙයකින් බලන්න මාර්තුකාව දැන් කියවන්නකො. යම් දෙයක කියන්නේ රඹුටන් ඈ. මුළු ප්‍රමාණය 50 මේකේ මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක්. ඒ කියන්නේ 12ක්. යම් දෙයක මොකද්ද රඹුටන් මුළු ප්‍රමාණය මොකද්ද 50 සලකන ප්‍රමාණය කවුද 12 දුන් විට ප්‍රතිශතයේ සෙවීම ඕක තමයි මාතෘකාව නිකන් මෙහෙන් ගිහිල්ලා කකුල අස්සෙන් දාලා කන ඇල්ලුවා වගේ මාතෘකාවක් තියෙන්නේ මම ඒක මාතෘකාවට හෙට දුන්නේ මේ වගේ ගණන් තමයි සාකච්ඡා වෙන්නේ දුන්නේ ඔබට පෙළ පොතේ තියෙන නිසා මාතෘකාව රයිට් සටහන් කරගන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ උදාහරණත් එක්ක ගැටලු නැහැනේ කාටවත් පැහැදිලිනේ මේ බලන්නකො rambutan ගෙඩි 50කින් 12ක් නරක් වෙලා. නරක් වී ඇති rambutan ප්‍රතිශතය අහන්නේ. මුළු rambutan ගෙඩි ගන්න කීයද 50යි. නරක් වෙලා තියෙන ප්‍රමාණය කීයද 12යි. 50න් 12ක් නරක් වෙලා. එහෙනම් නරක් වී ඇති rambutan ගණන මුළු ගෙඩි ගණනින් භාගයක් ලෙස ලියුවා. ඒ කියන්නේ හැම වෙලේම මුළු ප්‍රමාණය යටට දාලා භාගය ලියන්නේ එහෙමනේ. මුළු ප්‍රමාණය යටට දාලා අපි සලකන ප්‍රමාණය උඩට දාමු. ඊට පස්සේ පුතේ ප්‍රතිශතය. කියන්නේ ගෙඩි නරක් වෙච්ච ගෙඩි ප්‍රමාණය 12යි. ප්‍රතිශතයක් ලෙස ඇහුවොත්. ඒ කියන්නේ ප්‍රතිශතයක් ලෙස අහනවා කියන්නේ 100 නම් කොච්චරද කියලා. ප්‍රතිශතයක් ලෙස අහනවා කියන්නේ 100ට කොච්චරද කියන එක. එහෙනම් නරක් වී ඇති ප්‍රතිශතය හොයන්න පුළුවන් පුතේ 50ට 12යි නම් 100ට කීයද? 50ට 51යි 100ට 2යි 12 වරක් 2 24යි. මේක පොඩි පොඩි අපහැදිලි දැන් තිබ්බට දෙවෙනි ගානේදී ඕක ගොඩයයි. බය වෙන්න එපා මේ જાති ගණන් වලට. මේක සටහන් කරගන්න හරියට. අපි ඊළඟ ගානේදී ඊළඟ තව අඩුපාඩු හදාගමු.
ලියාගත්තා අය රේස් හෑන්ඩ් කරන් ඩොන් 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 ගාලා. හරි. එහෙනම් පුතා ඔන්න ගන්න ඕගොල්ලන්ගේ ටියුට් එක පිටු අංක 7 ප්‍රශ්න අංක 6. ටියුට් නැති අය මම ප්‍රශ්නේ කියවන්නම්. ලබන මාසෙ ඉඳන් ගමු අපි. ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම නැති අය අනිත් අය කියවන්න ප්‍රශ්න. පන්තියක සිසුන් 100ක් සිටින අතර පන්තියක සිසුන් 100යි. පන්තියක සිසුන් 100ක් සිටින අතර පන්තියක සිසුන් 100ක් සිටින අතර ඉන් 60ක් ගැහැණු ළමයි වෙයි. ඉන් 60ක් ගැහැණු ළමයි වෙයි. පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන පන්තියක සිසුන් 100ක් සිටින අතර ඉන් 60ක් ගැහැණු ළමයි වේ. පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. මුළු සිසුන් 100යි පුතා. මුළු සිසුන් 100යි සිටින අතර 60ක් ගැහැණු ළමයි. දැන් අහනවා පුතේ ප්‍රශ්න මොකද්ද? පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක්. ගැහැණු ළමයිගේ ප්‍රතිශතය අහනවා. ගැහැණු ළමයි ප්‍රතිශතය අහන්නේ. සර් ඔව්. ඒ දාන්න කියනවාද පොඩ්ඩක්? ටියුට් එක නැද්ද ළඟ අහගන්නකෝ. පන්තියක සිසුන් 100ක් සිටින අතර ඉන් 60ක් ගැහැණු ළමයි වේ. සර් ටියුට් එකේ තියෙද? ඔව් ප්‍රශ්න අංක 6. පිටු අංක 7. පන්තියක සිසුන් 100ක් සිටින අතර ඉන් 60ක් ගැහැණු ළමයි වේ. පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන මුළු සිසුන් ගණනේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. එහෙනම් බලන්න මේ ගාන කොහොම මේක හදන්න ලේසි. මම වායිත් මේකත් වාක්‍ය වලින් දෙන්න. පුතේ මුළු සිසුන් ගණන මේකදී ඔබට අවබෝධ කරගන්න පුළුවන් 100යි. පුතේ ගැහැණු ළමුන් ගණන පුතේ පොඩ්ඩක් වාක්‍යයත් එක්ක ලියන්න කෙලින්ම හදන්න එපා. ගැහැණු ළමුන් ගණන කීයයි? 60යි. ඔයේ ගියත් ගැහැණු ළමයි වැඩි නේද? මේකට තේරෙනවනේ දැන් පිරි ළමයි 40යි ඉන්නේ කියලා ගැහැණු ළමයි 60යි නේ. එහෙනම් ආනවා අපේ ගැහැණු ළමයි ප්‍රතිශතය. කෙලින්ම ලියන්න පුළුවන් නැත්නම් ලියන්න පුළුවන් ගැහැණු ළමුන් ගණන මුළු සිසුන් ගණනේ භාගයක් ලෙස කියලා. නැත්නම් මම කෙලින්ම දැන් ලියන්නම්. ගැහැණු ළමයි ප්‍රතිශතය. ගැහැණු ළමුන් ප්‍රතිශතය. කොහොමද ලියන්නේ? පුතේ ඉස්සරෝම මුළු සිසුන් ගණනෙන් ගැහැණු ළමයිගේ භාගයක් ලෙස ලියන්න. මුළු සිසුන් යටට ගියා ගැහැණු ළමයි උඩට ආවා. කොහොමද ගැහැණු ළමයි උඩින් ඉන්න කැමති? නේද? ඔයාලා ටිකක් උඩින් ඉන්න කැමති. මුළු සිසුන් ගණන යටට දැම්මා ගැහැණු ළමයි උඩට ආවා 100%න් ඩෝන් ගාලා ගුණ කරා. බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ කියලා දෙකට දෙක කැපිලා ගියා. 100%ම කැපිලා ගියා. එහෙනම් 60 බෙදීම එකයි. ඒ කියන්නේ 160යි. ගැහැණු ළමයිගේ ප්‍රතිශතය 160යි. ඔබ බුද්ධිමත් ජනතාවගෙන් සැදුම්ලත් කට්ටියක් නේද? එහෙනම් මට කියන්න පුතේ මේක බලලා ගැහැණු ළමයිගේ ප්‍රතිශතය 160යි නම් පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය කීයද කියන බලන්න. ටක් ගාලා කවුරුහරි අන්මියුට් කළා. ඔබ දක්ෂයෙන් නම් කියනවා. දැන් අලුතෙන් ආවා කියලා බය වෙන්න එපා. කතා නොකර ඉන්න. ඕගොල්ලෝ කීයද? 140යි. 140යි මේ. ඔව් පුතේ. පන්තියේ ඉන්න පුළුවන් 100%යි ළමයි ඈ. කියන්නේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 100% යන්න බෑ පන්තියක ළමයි. 100 100 ගණන් ඉන්න බෑනේ පන්තියක. වෙන වෙන දේවල් වෙන්න පුළුවන්. ළමුන්ට 100% යන්න බෑ. එහෙනම් පුතා ගැහැණු ළමුන් ගන්න 160යි නම් පිළි ළමයි 40යි කියලා කියන්න පුළුවන්. right. 7 වෙනි ප්‍රශ්නය ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නේ. මේක ලියා ගන්න ඉක්මනින්. 7 වෙනි ප්‍රශ්නේ ටියුට් තියෙන අය බලන්න. අනිත් අය මෙන්න මම කියනවා ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න ඈ. රුපියල් 2500ක් ණයට ගත් අයෙකු රුපියල් 2500ක් ණයට ගත් අයෙක් රුපියල් 2500ක් ණයට ගත් අයෙක් අවුරුද්දකට පසු පොලිය
රුපියල් 2500ක් ණයටගත් අයෙක් අවුරුද්දකට පසු පොලිය ලෙස රුපියල් 500ක් ගෙවයි නම් පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. රුපියල් 2500ක් ණයටගත් අයෙක් අවුරුද්දකට පසු පොලිය ලෙස රුපියල් 500ක් ගෙවයි නම් පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. ඔන්න පුතේ බලා ගන්න. ණයටගත් මුදල. ණයට ගත්ත පුතේ ණයට ගත්ත 2500ක් රුපියල් නේ මම කෙටියෙන් කියනවා. ණයට 2500ක් ගත්තාම පොලිය පුතා පොලිය කීයද? රුපියල් 500ක් ගෙවන්නේ. අපෙන් අහනවා පොලි ප්‍රතිශතය. රුපියල් 2500ක් ණයට ගත්තාම පොලිය හැටියට පුතේ 500ක් ගෙවලා. 500ක් පොලිය. එතකොට අර මුදලත් එක්ක 3000ක් ගෙවන්න ඕන ණය නිදහස් වෙන්න. ඒක අපිට අදාළ නැහැ. පොලි ප්‍රතිශතය අහන්නේ. අපි ලියමු එහෙනම්. ණයට ගත් මුදල කීයද? රුපියල් 2500. මම මේ ලිව්වේ ගාන ඔබට පේන්න මේක. ණයට ගත් මුදල රුපියල් 2500. පුතේ ගෙවන ලද පොලිය රුපියල් 500යි. දැන් පුතේ අපිට ඕනම් පුළුවන් මෙහෙම ලියන්න වාක්‍යයක්. කොහමද? ගෙවන ලද පොලිය මුළු මුදලෙන් භාගයක් ලෙස කියලා. මම ඒක ලියන්නේ නැහැ. කෙලින්ම ලියනවා. පොලි අනුපාතය නෙවෙයි. පොලි ප්‍රතිශතය. පොලි ප්‍රතිශතය. කොහමද වෙන්නේ? පුතේ රුපියල් 2500ක් ගන්නකොට 500ක් ගෙවන්න ඕනි නම් රුපියල් 100ක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනිද? හරි ලේසි. හැම වෙලේම යටට දානවා මුළු ප්‍රමාණය, උඩට දානවා අපි කතා කරන ප්‍රමාණය. කතා කරන කියන අපිට අදාළ වෙන පොලිය 100% ගුණ කරනවා. බිංදු කැපිලා යනවා. බලන්න පුතේ. 5ට 5 ඒවා 6යි. 25ට 5 ඒවා කීයද? අපි එකපාරට මෙහෙම බෙදමු 25ට 5 5යි. මේකට 100යි. නේද? 100 බෙදීම් 5 කීයද? 5ට 1යි 100ට 20යි. එහෙනම් 120යි. එහෙනම් පුතේ පොලි ප්‍රතිශතය 120යි. ඒ කියන්නේ පුතේ මේ හොඳට අහගන්න මේ කතාව ආයි පැහැදිලි කරගන්න බලන්න. ඔයා රුපියල් 2500ක් ගන්නකොට 500ක පොලියක් ගෙවන්න ඕනි නම් ඔයා රුපියල් 100ක් පුතේ ණයට ගත්තොත් රුපියල් 20ක් පොලිය හැටියට ගෙවන්න ඕනේ. ඔයා දන්නවා ණයක් ගත්තොත් පොලිය ගෙවන්න වෙනවා. 2500කට 500ක් ගෙවන්න උනා කියන්නේ ඔයා රුපියල් 100ක් එහෙම ණයට ගත්තා නම් 20ක් ගෙවන්න ඕනේ රුපියල්. ඒක තමයි මේ පොලි ප්‍රතිශතයේ තේරුම. ඒවා හොඳට අවබෝධ කරගන්න grade 9 වලදී ගෙඩි පිටින් එනවා මේවා. ගෙඩි පිටින්ම එනවා ගණන් හදන්න. 9 වල මාර පාඩමක් තියෙන ප්‍රතිශත වලට මේ ටික ඔලුවට දාගෙනම යන්න. හරි. දැන් බලන්න පුතේ 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මම වාක්‍ය ලියන්නේ නැහැ. කෙලින්ම ඔයාට උත්තරේ ගන්න දී කියලා දෙන්න. ඔබ වාක්‍ය ලියලා හදා ගන්න. ඔබ නැත්තම් වෙලාව නැහැ. වර්ෂාපක නැත්නවා මොනවා වෙයිද දන්නේ නැහැ. right මෙහෙම බලන්න. 8 වෙනි ප්‍රශ්නය හැමෝම අහගන්න ටක් ගාලා සටහන් කරගන්න බලන්න ටියුට් නැති අය. අහස් කූරු 50ක් සහිත පෙට්ටියකින් 15ක් නොදැල්වුනි නම් දැල්වුණු අහස් කූරු ප්‍රමාණයේ මුළු ගණනයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. alright මම මේ ගණන් පුතේ වාක්‍යයත් එක්කම හදන්න. බලන්න අහස් කූරු 50ක් සහිත පෙට්ටියකින් 15ක් නොදැල්වුනි නම් දැල්වුණු අහස් කූරු ප්‍රමාණය මුළු ගණනයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පුතේ ඔන්න බලන්න. අහස් කූරු මුළු අහස් කූරු ප්‍රමාණය. පුතේ මුළු අහස් කූරු ප්‍රමාණය කීයද? 50යි. දැන් අපිට දීලා තියෙන පුතේ නොදැල්වුණු අහස් කූරු ගණන දීලා තියෙනවා.
නොදැල්වුණු අහස් කූරු ප්‍රමාණය කීයද? 15යි. පුතේ හොඳට බලන්න මේ ප්‍රශ්නේ ඊට පස්සේ අහන්නේ නොදැල්වුණු අහස් කූරු ප්‍රමාණය 15ක් නම් දැල්වුණු අහස් කූරු ප්‍රමාණය මුළු ප්‍රමාණය ගණනයේ මුළු ගණනයේ ප්‍රතිශතයක්. පුතේ නොදැල්වුණු ගාන දුන්නට අපෙන් අහන්නේ ප්‍රතිශතය දැල් වෙච්ච ප්‍රතිශතය. එහෙනම් අපි හොයා ගන්න ඕනේ පුතේ නොදැල්වුණු ගානෙන් අපිට වැඩක් නෑ. අපි හොයමු. දැල්වුණු අහස් කූරු ප්‍රමාණය. පුතේ පෙට්ටියේ 50ක් තිබ්බා 15ක් පත්තු නෑ කියන්නේ 35යි පත්තු උනේ. දැල්ුනේ 35යි. මේ ප්‍රතිශතය අහන්නේ ඔයාලා මේ 15 දාලා ගාන හැදුවනම් ඔයාට එන්නේ නොදැල්ුණු ප්‍රතිශතය. තේරෙනව නේද? නොදැල්ුණු ගාන දුන්නට අහන්නේ දැල්ුණු ප්‍රමාණය. 35. එහෙනම් අපිට පුළුවන් පුතේ නොදැල්ුණු අහස් කූරු ප්‍රතිශතය හොයන්න. දැල්වුණු යහන්නේ දැල්වුණු අහස් කූරු ප්‍රතිශතය 50ක් ගන්නකොට 35ක් දැල්වුණා. එහෙනම් 100ට 100ෙන් ගුණ කරමු. 50ට 1යි 100ට 2යි 35ව දෙකක් 70යි. 170ක් පුතේ දැල් වෙනවා මේ. කියන්නේ 100ක් ගත්තොත් නම් 70ක්ම දැල් වෙනවා. අහස් කූරු 50ක් ගන්නකොට පුතේ 15ක් පත්තුන්නේ නැහැ. ඒ කියන්නේ 35ක් පත්තු වෙනවා. අපෙන් අහන්නේ දැල්වුණු අහස් කූරු ප්‍රතිශතය. ඒ නිසා 35යි අපි ගානට ගන්න ඕනේ. එහෙනම් දැල්වුණු අහස් කූරු ප්‍රමාණය 50ට 35යි නම් 100ට 70යි. එහෙනම් මේ අහස් කූරු පෙට්ටියක් ගත්තොත් ඒකේ කූරු 100ක් ගත්තොත් 70ක් පුතේ දැල් වෙනවා. 30ක් දැල් වෙන්නේ නැහැ. ඒ 50ක් ගන්නකොට 15ක් පත්තු වෙන්නේ නැත්නම් 100ක් ගන්නකොට 30ක් පත්තු වෙන්නේ නැහැනේ. right. ඒ සමහර ගණන් වල අන්න එහෙම තියෙනවා පුතේ. මේක දුන්නට අහන්නේ අනිත් එක. උදාහරණයකට මෙහෙම කියන්න. පන්තියක ළමුයි 50ක් ඉන්නවා, ගෑල් ළමයි 30ක් ඉන්නවා. පිරිල් ළමයි ප්‍රතිශතය අහනවා. එතකොට 50න් 30ක් අඩු කරලා පිරිල් ළමයි හොයා ගන්න. නැත්තම් ප්‍රතිශතය හොයලා 100න් අඩු කරන්න. ඊට වඩා ලේසි මේ විදිහට අනේ ඔයාලට පැටලෙන්නේ නැහැ. සටහන් කරගන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඇයි මේ 35 ගත්තේ කියන එක ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. පුතේ මේ જાතිය ගණන් තව ටියුට් එකේ තියෙනවා ගොඩක් ඈ. මේ જાතිය ගණන් තියෙනවා ප්‍රශ්න අංක 10 වෙනකම් මේ જાතිය ගණන් තියෙනවා. මේ જાතිය ගණන්. ඔබ හදන්න ගැටලු තියෙනවා මාක් කරගන්න. අපි වෙලාවක් අරගෙන සාකච්ඡා කරමු. මට එව්වොත් සටහන් කළාම හදලා එවනවා නැත්නම් ගොඩක් අය ඇහුවොත් වීඩියෝ එකක් කරලා අමාරු ගණන් ටික සාකච්ඡා කරලා ඔයාලට දෙන්නම්. ඔබ පහසු විදියක් කියන්න. right එහෙනම් පුතේ අපි යමු මෙතනින් එහාට ඊළඟ ගණන් වර්ගයට. ඒකත් ඔබේ පෙළ පොතේ දාලා තියෙන මාතෘකාව මම දෙනවා. ඒකත් එක්ක දුන්නොත් ඔබ නැත්තම් මම මේ කොටස් ඉගෙනුවේ නැහැ කියලා ඔයගොල්ලෝ හිතයි. ඒකයි දෙන්නේ. right මෙහෙම ලියන්න. යම් ප්‍රමාණයක් කමාවක් දාන්න. යම් ප්‍රමාණයක් කමා අනුමාත්‍රිකාවක්. යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට ප්‍රතිශතයක් ලෙස දුන් විට ප්‍රතිශතයක් ලෙස දුන් විට එම ප්‍රමාණය සෙවීම එම ප්‍රමාණය සෙවීම එම ප්‍රමාණය සෙවීම පාඩ ගානකින් ওই කතාව තේරෙයි මාතෘකාව ගැන වැඩි හිතන්න යන්න එපා මාතෘකාව මම දෙන්නෙත් නෑ දුන්නේ නැත්තම් මම මේ කොටස් සාකච්ඡා කරන්නේ නෑ කියලා ඔයා හිතයි හින්දා right මේකටත් පුතේ මම උදාහරණ ප්‍රශ්නයක් දෙන්නම් සටහන් කරගන්න හැමෝම සටහන් පොතේ එක ප්‍රශ්නයක්වත් දාගන්න right මෙහෙම ලියන්න පන්තියක සිටින මුළු ළමුන් ගණන නැත්නම් මුළු සිසුන් ගණන පන්තියක සිටින මුළු සිසුන් ගණන පන්තියක සිටින මුළු සිසුන් ගණන 50කි පන්තියක සිටින මුළු සිසුන් ගණන 50කි
එම සිසුන්ගෙන් 40ක් 40යි ප්‍රතිශත ලකුණයි. එම සිසුන්ගෙන් 40ක් 40යි ප්‍රතිශත ලකුණයි. එම සිසුන්ගෙන් 40ක් පිරිමි ළමුන් නම් එම සිසුන්ගෙන් 40ක් පිරිමි ළමුන් නම් පිරිමි ළමුන් නම් 40ක් පිරිමි ළමුන් නම් එම පන්තියේ සිටින පිරිමි ළමුන් ගණන කීයද? එම පන්තියේ සිටින පිරිමි ළමුන් ගණන කීයද? පුතේ මම ගාණ ලියන්නම් මෙහෙම කෙටියෙන්. මුළු සිසුන් ඉන්නවා පුතේ. මුළු සිසුන් 50ක් ඉන්න පන්තියක 140ක් ඉන්නේ පිරිමි ළමයි. මම මෙහෙම ලියන්නේ. හරිද? මුළු සිසුන් 50ක් ඉන්න පන්තියක 140ක් පිරිමි ළමුන් නම් අපෙන් අහන්නේ මොකද්ද? පිරිමි ළමුන් ගණන. මම ප්‍රශ්නේ කෙටි ලියුවොත් මේව තමයි එන්නේ පිරිමි ළමුන් ගණන. right? අන්න පුතේ මම ප්‍රශ්නේ වාක්‍ය ලියලා හදන විදිය බලා ගන්න හොඳට. මුළු සිසුන් ගණන ලියුවා. මුළු සිසුන් ගණන. කීයද පුතේ? 50. මුළු සිසුන් ගණන 50. ඊළඟට ලියනවා අපි පිරිමි සිසුන්. නැත්නම් පිරිමි ළමයිද පිරිමි සිසුන් අවුලක් නැහැ නේද? පිරිමි සිසුන් ප්‍රතිශතය. ප්‍රතිශතය අපිට දීලා තියෙන කීයද? 40. ඒ කියන්නේ පුතේ 140. ඒ කියන්නේ 100ක් ගත්තොත් 40ක්ම පිරිමි ළමයි. එහෙනම් අපි හොයන්න ඕනේ 50කට නම් පිරිමි ළමයි කීයක් ඉන්නවද කියලා. 100ට 40යි නම් 50ට කීයද? බලමු අපි. අපි දැන් ලියමු පුතේ පිරිමි සිසුන් ගණන. පිරිමි සිසුන් ගණන. ගැලපෙන්නේ නැද්ද පිරිමි සිසුන් කියන එක? අවුලක් නැහැ නේද? පිරිමි සිසුන් ගණන. කොහොමද එන්නේ? පුතේ මේ 50 ගුණ කරන්න ඕනේ 100ට 40න් භාගයක් ලෙස දාලා 140න් මේ ප්‍රතිශතයෙන් ගුණ කරලා මුළු ප්‍රමාණය ප්‍රතිශතයෙන් ගුණ කරාම පුතේ අපිට එනවා සිසුන් ගණන. 0.0.0 5 වරක් 4 20යි. එහෙනම් පුතේ බලන්න හොඳට ළමුන් 50ක් ඉන්න එකේ පුතේ 140ක්ම ඉන්නේ පිරිමි ළමයි නම් 100ට 40යි. ඒ 140ක් නම් 50ක් වෙනකොට 40න් භාගයක් නේද ඉන්න ඕනේ 20යි. ආව නේද උත්තරේ. රයිට්. මෙන්න බලන්න එහෙනම් මෙන්න යම් දෙයක පුතේ මුළු ප්‍රමාණය යම් කිසි දෙයක ප්‍රතිශතයක් ලෙස දුන්නාම අපි මේ ප්‍රමාණය හේවිනවා. මුළු සිසුන් ගණනෙන් පිරිමි ළමයි 140ක් නම් පිරිමි ළමයි කීයක් ඉන්නවද? 20යි. පැහැදිලි වෙන්න ඇති දාගන්න. මෙහෙම ප්‍රශ්න යන්න එපා. ප්‍රශ්නේ මේක නෙවෙයි මම හොඳට කිව්ව ප්‍රශ්නේ. අපිට වෙලා යනවා මේ ප්‍රශ්න කියව ඉන්න හින්දා. මොකද ටියුට් නැති අයත් ඉන්නවා සහ මේ එක ප්‍රශ්නයක්වත් සටහන් පොතේ යන්න ඕනේ. නැත්නම් ටියුට් එකේම ගණන් ටික හැදුවොත් ගණන් ටික ලියලා තියෙන උත්තර ටික සටහන් පොතේ ප්‍රශ්න ටික ටියුට් එකේ. එතකොට ආයෙ බලන්න ගියාම කරදරයි. හරි. පුතේ බලන්න හැමෝම ප්‍රශ්නාංක අපි ගමු 12. ප්‍රශ්නාංක 12 හැමෝම බලන්න ටියුට් එකේ පිටු අංක 8. 12. මම ප්‍රශ්නේ කියවන්න සටහන් කරගන්න ඉක්මනින්. ලකුණු 250ක් ලබා දීමේ පරීක්ෂණයකින්
ලකුණු 250ක් ලබා දීමේ පරීක්ෂණයකින් සමත් වීම සඳහා ලකුණු 250ක් ලබා දීමේ පරීක්ෂණයකින් සමත් වීම සඳහා 80ක් ලබාගත යුතු නම් සමත් වීමේ අවම ලකුණ කීයද? ලකුණු 250ක් ලබා දීමේ පරීක්ෂණයකින් සමත් වීම සඳහා 80ක් ලියලා ප්‍රතිශත ලකුණ 80ක් ලබාගත යුතු නම් සමත් වීමේ අවම ලකුණ කීයද? පුතේ හොඳට ගාන තේරුම් ගන්න ඕනේ. ප්‍රතිශත ගණන් කරකලා දෙනවා. ඔබ හරියට ලියා ගන්න ඕනේ වැඩ. මොකද පුතේ ගාන බලන්නකෝ. ලකුණු ඔක්කොම දෙන්නේ පේපර් එකටම ලකුණු 250ක් දෙනවා. ඒකෙන් පුතේ සමත් වෙන්න නම් ළමයෙක් ගන්න ඕන 80ක්. සමත් වීම සඳහා. මම ප්‍රශ්න කෙටියෙන් දාන්නම් උන්නේ. ලකුණු 250ක් තමයි මුල් ලකුණු. ඒකෙන් පුතේ සමත් වෙන්න 80ක් ගන්න ඕනේ. එහෙනම් සමත් වීම සඳහා ගත යුතු අවම ලකුණු. කියන්නේ දැන් මෙහෙමනේ. මේ ලකුණු 100ක් දෙන පේපර් එකකට නම් පාස් වෙන්න ලකුණු 80ක් ගන්න ඕනේ. 100ක් දෙන පේපර් එකට පාස් වෙන්න 80ක් ගන්න ඕනේ. එහෙනම් 250ක් දෙන පේපර් එක 80ක් අරන් හරියනවද? ගැවෙන්න මදිනේ. නේද? එහෙනම් අපි බලන්න ඕනේ 250ක් ලකුණු දෙන පේපර් එක නම් කීයක් ගන්න ඕනේ? 100ක් තියෙන පේපර් එක 80ක් ගන්න ඕනේ නම් 250ක් තියෙන පේපර් එක කීයක් ගන්න ඕනේ? ඔන්න ප්‍රශ්නේ. බලමු අපි සාකච්ඡා කරමු ලස්සනට. මුළු ලකුණු සංඛ්‍යාව. බලන්න ලියන රටාව. හැම වෙලේම මුළු ප්‍රමාණය ඉස්සරම ලියන්න. මුළු ලකුණු සංඛ්‍යාව. හොඳට බලන්න ඉන්න මගේ ලස්සන මුතු වැට වань ලකුණු දිහා ඈ. මුළු ලකුණු සංඛ්‍යාව. ඔන්න 200යි කියලා උත්තරයකුත් දීලා තියෙනවා. මුළු ලකුණු සංඛ්‍යාව කීයද? 250යි. ඊළඟට පුතේ සමත් වීම සඳහා ගත යුතු ප්‍රතිශතය. නැත්නම් සමත් වීමේ ප්‍රතිශතය. 80ක් ගන්න ඕනේ. 80 ගන්න ඕනේ පුතේ 100. 100ක පේපර් ලකුණු 100ක් දෙන පේපර් එකක් වුණොත් තමයි 80 ඔබ ගන්න ඕනේ. එහෙනම් 250ක් දෙන පේපර් එකකට ඔයා ලකුණු කීයක් ගන්න ඕනද කියලා බලන්න හදන්න. එහෙනම් අපි ලියමු සමත් වීම සඳහා ගත යුතු අවම ලකුණ. අවම ලකුණ කියන්නේ ඇයි පුතේ මෙතෙන්දී? ඒ ලකුණ වඩා ගන්න හැමෝම පාස් නිසා ඈ. අවම ලකුණ. එහෙනම් පුතේ කොහොමද යන්නේ? අපි 250 ගුණ කරන්න ඕනේ පුතේ 180. රටාව මතක තියාගන්න එච්චර. බිංදු 25 වරක් 8 කීයද? 25 වරක් 400යි 8 200යි. ලකුණු 200ක් ගත්ත එකෙන් තමයි පුතේ පාස් වෙන්නේ. ලකුණු 250කින් 200ක්වත් අවම ගන්න ඕනේ. කියන්නේ 201 ගත්ත එකත් පාස් ඈ. ඉතින් එහාට ඔක්කොම පාස් 200ට වැඩියෙන් ගන්නයි. ලකුණු 200ක් ගත්තොත් තමයි පුතේ 250කින් 200ක් ගන්න එක තමයි ඇත්තටම 100කින් නම් 80ක් ගන්න. පැහැදිලි වෙන්න ඇති. පර දාලා කෑ ගහලා ඔන්න කිව්වා පැහැදිලි කරා. දැන් වතුරක් තිබායි. සටහන් කරගන්න. right ඒක ඉවරය ටියුට් තියෙනවා නම් ළඟ 13 වෙනි ප්‍රශ්නය උත්සාහ කරන්න 13 වෙනි ප්‍රශ්නය ටියුට් තියෙන අය පිටු අංක 8 13 වෙනි ප්‍රශ්නය අනිත් අය මම තව ටිකකින් කියවන්නම් මේක ලියාගෙන ඉවරයි ඉතින් හරි එහෙනම් පුතේ ලියා ගන්න 13 වෙනි ප්‍රශ්නය ආයතනයක සේවය කරන්නන් ගණනින් 125යි ප්‍රතිශත ලකුණයි. ආයතනයක සේවය කරන්නන් ගණනින් 125ක් පිරිමි අය වෙන අතර 125ක් පිරිමි අය වන අතර කියලා හදාගන්න. පිරිමි අය වන අතර එහි මුළු
සේවක සංඛ්‍යාව. එහි මුළු සේවක සංඛ්‍යාව. එහි මුළු සේවක සංඛ්‍යාව. එහි මුළු සේවක සංඛ්‍යාව. එහි මුළු සේවක සංඛ්‍යාව 800කි. පිරිමි අය ගණන කීයද? ආයතනයක සේවය කරන්නන් ගණනින් 125ක් පිරිමි අය වන අතර එහි මුළු සංඛ්‍යාව 800කි. පිරිමි අය ගණන කීයද? පිරිමි අය ගණන කීයද? පිරිමි අය ගණන කීයද? ඒක හදන්න බලන්න, හදලා chat box එකට දාන්න. මේ ගණන් ඔයා හැදුවා කියන්නේ පුතේ ඔබ ගොඩ අනිවාර්යයි. මේ වගේ ගණන් ඔබ වටවස්සේ හදනවා කියන්නේ ඔබ මහන්සි වුණොත් අනිවාර්යෙන් මම කියනවා ඔයාට ඒකක් ගන්න පුළුවන්. මොකද මෙතන ගොඩක් හිතන්න තියෙන දේවල් තියෙනවා. right? මේ වගේ ගණන් අටවසරේදී ලස්සන හදා ගන්නවා කියන්නේ ඔබට ඒකට යන්න පහසුයි. හිතන්න පුළුවන් කෙනෙක් ඔබ. මේ අධෛර්යමත්පත් කරනෝනේ අනිත් අය තව උත්සාහ වෙන්න. මේවා හොඳට හිතන්න තියෙනවා. ප්‍රතිශත ගණන් වල ගොඩක් හිතන්න තියෙනවා. ඔන්න උත්තර එනවා 200යි 200යි කියලා බලමු අපි. ආයතනයෙන් සේවය කරන්නන් ගණන. ගණනින් 125 පිරිමි අය වන අතර එහි මුළු සේවක සංඛ්‍යාව. මුලින් මොකද ලියන්නේ? මුළු ප්‍රමාණය. මුළු සේවක සංඛ්‍යාව කීයද? 800. 800ක් වැඩ කරනවා. ලොකු වැඩපලක් වෙන්න නැති නේද? ලොකු ආයතනයක්. පිරිමි අය 125යි පුතේ. පිරිමි ප්‍රතිශතය. පිරිමි ප්‍රතිශතය කියන්නේ 125යි. ඒ කියන්නේ පුතේ 100ක් ගත්තොත් මේ ආයතනයේ එන්න කියලා 100ක් ගත්තොත් 25ක් පිරිමි වෙනවා. ඒකයි 125යි කියන්නේ. පිරිමි ප්‍රතිශතය. හරි දැන් අපි යමු පිරිමි සේවක සංඛ්‍යාව. 800 අපි ගුණ කරනවා 125. 1 2 3 4 කියලා හතරම ගෙතලා ගියා 8 වරක් 25 200යි. එහෙනම් පුතේ පිරිමි අය 200ක් ඉන්නවා. මම ඔබෙන් අහුවොත් මේ ආයතනයේ ගෑනු අය කීයක් ඇතිද? කියන බලන්න. කාන්තාවන් ගැහැණු සේවකයන් කීයක්? 600යි. 600යි. තව ප්‍රශ්නයක්. කාන්තා ප්‍රතිශතය කීයද? කාන්තා සේවක ප්‍රතිශතය 175. 175. පුතේ අන්න හරි. හැම වෙලේම පුතේ පිරිමි අය 26ක් නම් ගැහැණු අය ඉන්න ඕනි. තව ඉතුරු ටික 100ට ඉතුරු ටික 175. සේවකයෝ 200ක් නම් 600 800න් 600 කියලා ඒවා හිතා ගන්න ඔබ හිතින් තර්ක කරන්න ඕනේ. කවදාවත් මේ ගැහැණු පිරිමි හැර වෙන සත්තු දාගෙන වැඩ කරන්නේ නැහැ නේද? සේවකයෙකු ගුවහම මිනිස්සුනේ. එතකොට ගැහැණු නැත්තම් ඊට ටික පිරිමි වෙන්න ඕනේ. පිරිමි නැත්තම් ඊට ටික ගැහැණු. right. පුතේ 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නය. බලන්න නැති අය සටහන් කරගන්න. පුද්ගලයෙක් ගමනකින් 50ක් දුම්රියෙන්ද පුද්ගලයෙක් ගමනකින් 50ක් දුම්රියෙන්ද පුද්ගලයෙක් ගමනකින් 50ක් දුම්රියෙන්ද පුද්ගලයෙක් ගමනකින් 50ක් දුම්රියෙන්ද 120ක් බසෙන්ද 120ක් බසෙන්ද 120ක් බසෙන්ද කමා 10%ක් මෝටර් සයිකලයෙන්ද පුද්ගලයෙක් 50ක් දුම්රියෙන්ද 120ක් බසයෙන්ද 10%ක් මෝටර් සයිකලයෙන්ද ඉතිරිය පයින්ද ගමන් කරයි. ඉතිරිය පයින්ද ගමන් කරයි. ඉතිරිය පයින්ද ගමන් කරයි. ඉතින් ගමනේ මුළු දුර කිලෝමීටර් 280යි. ගමනේ මුළු දුර කිලෝමීටර් 280කි. 280යි km. ගමනේ මුළු දුර 280යි කිලෝමීටර්. ප්‍රෝමිලක් එංක පුතේ. දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න. දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න. දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න. පළවෙනි ප්‍රශ්නය. දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න. ඊළඟට පුතේ
පයින් ගමන් කළ දුර සොයන්න රෝවිලක්කම් දෙක. ආයි ප්‍රශ්නේ අහගන්න පුද්ගලයේ ගමනකින් 50ක් දුම්රියෙන් පුතේ. දුම්රියෙන් 50යි. හොඳ ගාණක් ඈ අවබෝධයෙන් අහගන්න. දුම්රියෙන් 50ක් කියලා තියෙනවා. පුතේ බසයෙන් කියලා තියෙනවා 120ක්. මම කෙටියෙන් ප්‍රශ්නේ ලියන්නේ. බසයෙන් 120යි 110ක් පුතේ මෝටර් සයිකල්. මෝටර් සයිකලෙන් 110යි. ඉතිරිය පයින්ද ගමන් කරයි. ඉතිරිය තමයි පයින් ගියේ පුතේ. පයින් ගියා ඊටු ටික අපි ඒක පස්සේ ගන්නවා. ප්‍රතිශතය. පයින් ගිය ප්‍රතිශතය. මුළු ගමනේ දුර කිලෝමීටර් කීයද? 280යි කිලෝමීටර්. ඒ මුළු දුර. පළවෙනි ප්‍රශ්නේ අහනවා දුම්රියෙන් ගමන් කළ දුර. දුම්රියෙන් ගමන් කළ දුර. දුම්රියෙන් ගමන් කළ දුර. ඔන්න පුතේ හදමු බලන්න. පුද්ගලයෙක් 50ක් දුම්රියෙන්ද 120ක් බසයේද 110ක් මෝටර් සයිකලයෙන්ද විතරේ පයින්ද ගමන් කරයි. ගමනේ මුළු දුර 280 කිලෝමීටර්. පළවෙනි ප්‍රශ්නය දුම්රියෙන් ගමන් කළ දුර සොයන්න. හරි. එහෙනම් පුතේ අපි ලියමු. සරලව ලියන්නේ මොකද්ද? මුළු දුර. මුළු දුර කීයද? 280 කිලෝමීටර්. මුළු දුර 280 කිලෝමීටර්. මේ මුළු දුර. ඊට පස්සේ පුතේ අපි ලියනවා දුම්රියෙන් හොයන්න වෙන දුම්රියෙන් ගමන් කළ දුර කළ ප්‍රතිශතය. ගමන් කළ ප්‍රතිශතය. කීයද? 50ක්. කියන භාගයක්ම කියලා තියෙන පුතේ 50ක් කියන භාගයක් වගේනේ. භාගයක් ගිහිලා තියෙන ගමනේ දුම්රිය. එහෙනම් අපි ලියමු දුම්රියෙන් ගමන් කරන ලද දුර. මොකද කරන්න ඕනේ? 280 පුතේ අපි ගුණ කරන්න ඕනේ 150යි. 1යි 2යි. කියන්නේ 280 දෙකෙන් බෙදන්න ඕනේ. 1යි 280 කියන්නේ 140. 140ක් කිලෝමීටර් පුතේ මෙයා ගිහිල්ලා තියෙන දුම්රිය. පැහැදිලි නේද? කිලෝමීටර් 140ක්ම ගිහිල්ලා තින්නේ දුම්රියෙන්. දුම්රියෙන් තමයි කිලෝමීටර් 140ක්ම ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ රෝමිලක්කම් දෙක පයින් ගමන් කළ දුර සොයන්න. පයින් ගමන් කළ දුර සොයන්න. හරි. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ටික සටහන් කරගන්න. දැන් පුතේ පයින් ගමන් කළ දුර හොයන්න එපයි. ඊට කලින් අපිට පයින් ගමන් කළ ප්‍රතිශතය ඕනේ. ඒක හොයාගන්නේ කොහොමද? මේ සෙට් එකම පුතේ එකතු කරනවා. දුම්රියෙන් 50ක් ගියා, බසයෙන් 20ක් ගියා, මෝටර් සයිකලෙන් 10ක් ගියා. ඔය ටික එකතු කරලා පුතේ, ඔය ටික එකතු කරලා අපි 100ෙන් අඩු කරොත් අපිට පයින් ගමන් කරපු දුර එන්න ඕනේ නේද? මොකද මේ ප්‍රතිශතවල එකතුව 100ක් වෙන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරම හොයාගමු. මේක සටහන් කරගත්ත කියලා හිතනවා. ඉස්සරම අපි ලියනවා පුතේ පයින් ගමන් කරන ලද දුරෙහි ප්‍රතිශතය. කොහොමද හොයන්නේ? පුතේ අපි අඩු කරන්න ඕනේ 100ෙන් අඩු කරන්න ඕනේ මේ ටික එකතු කරලා. දුම්රියෙන් 50යි, බසයෙන් 20යි, මෝටර් සයිකලෙන් 10යි. නේද? 100යි 50යි 20 70 10යි 80. එහෙනම් පුතේ 80%ක්ම ගිහිල්ලා තියෙන්නේ මේ වාහන තුනෙන්. 80%ක්ම දුම්රියෙන්, බසෙන් සහ මෝටර් සයිකලෙන් ගිහිල්ලා තියෙනවා. පයින් ගිහිල්ලා තියෙන්නේ කොච්චරක්ද දෙන්න? 100න් 80 කඩු කරා 20යි. පයින් ගිහිල්ලා තියෙන්නේ 120ක ප්‍රමාණය. ප්‍රතිශතය 120යි. පැහැදිලිද? දැන් අපිට ගන්න හැදුවේ. දැන් පුළුවන්. ප්‍රතිශතය තියෙනවනේ. එහෙනම් අපි ලියමු. නැවත මුළු දුර ලියමු. මුළු දුර 280. ගමනේ මුළු දුර 280යි කිලෝමීටර්. ඊට පස්සේ පුතේ පයින්
ගමන් කරන ලද දුරෙහි ප්‍රතිශතය කීයද 20යි 20යි එනම් පුතේ අපි හොයමු find ගමන් කරන ලද දුර කොහොමද හොයන්නේ 280 අපි ගුණ කරමු 120 බිඳුවට බිඳුව කැපුණා මේ බිඳුවට මේ බිඳුව කැපුණා. එතකොට පුතේ 28 ගුණ කිරීම 2. ඒ කියන්නේ 56ක් නේද? 56 කිලෝමීටර. 28 දෙක 56 නේද? 56 කිලෝමීටර. එහෙනම් බලන්න පුතේ මේ පයින් ගිය දුර මේ ප්‍රතිශතය අපි ළඟ නැහැනේ. ඒවට අපිට හොයාගන්න පුළුවන්. ඇයි මේ තුනේ මේ හතරෙන් ගිහිල්ලා තියෙන්නේ. දුම්රියෙන් ගිහලා තියෙනවා බසෙන් මෝටර් සයිකලෙන් පයින් වෙන ක්‍රමයක් නැහැ. එහෙනම් මේ ටිකේ එකතු කීයක් වෙන්න ඕනද? 100ක් වෙන්න ඕනේ. දැන් මේක නැහැනේ. එහෙනම් මේ ටික එකතු කරලා 100න් අඩු කරාම මේක එන්න ඕනේ. ඒක ඔයාලට තේරෙනවා. එහෙනම් 120ක් ගිහලා තියෙන පුතේ පයින්. එහෙනම් පයින් ගිය ප්‍රමාණය දන්නවා නම් ප්‍රතිශතය මුළු දුරෙන් අපි බලුවහම ප්‍රතිශතය උත්තරේ ගන්න පුළුවන්. හරි. පුතේ එහෙනම් කතන්දර ටික අහගන්න. ඔබට දැන් මේ જાතිය ගණන් තියෙනවා පුතේ 15 වෙනි ප්‍රශ්නය දක්වා. හරිද? 16 වෙනි ප්‍රශ්නේ නම් දැන්ම කරන්න එපා ටියුට් එකේ. හොඳට අහගන්න. පුතේ තව වර්ගයක් තියෙනවා. තව જાතියක ගණන් තියෙනවා. තව එක જાතියක් මේ වගේ જાතියක් කතා කරන්න තියෙනවා. ඒක අපි ලබන බදාත් තමයි කරන්න වෙන්නේ කාලයත් එක්ක. මොකද જાතිය යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට මුළු ප්‍රමාණය සෙවීම. යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට මුළු ප්‍රමාණය සෙවීම. එතකොට පුතේ මේ පාඩම මම ලබන බදාදා පොඩි කොටසයි තියෙන්නේ. ඒක අවසන් කර බ්‍රහස්පතින්දා ලබන බ්‍රහස්පතින්දා මේ පොඩි කොටස අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ලබන සෙනසුරාදා වෙනකොට ආරම්භ කරනවා කුලක පාඩම. වැදගත්ම පාඩමක් ටියුට් එකට දාලා තියෙනවා. ඔව්. බ්‍රහස්පතින්දා තියෙන්නේ පන්තිය මාරු කරගන්න එපා. බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට. බදාදා තියෙන්නේ 7 වසරේ. 8 වසර තියෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට අමතර පන්තිය. ඒතකොට මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට මේ කොටස අවසන් කරනවා. කුලක ආරම්භ කරන්නේ ලබන සෙනසුරාදා බොහෝ වෙලාවට ලබන සෙනසුරාදා කුලක පාඩම ආරම්භ වෙනවා. ඒක තමයි ටියුට් එකටත් දාලා තියෙන්නේ ලබන මාසේ ටියුට් එකට පළවෙනි පාඩම හැටියට. ටියුට් එකේ පළවෙනි පාඩම හැටියට ඒකත් ඔයාලට ටියුට් ගන්න පුළුවන් ක්‍රමයක් අපි කියන්නම්. මොකද මේ දවස්වල ලොක්ඩවුන් එක නිසා අද දවසේ පුතේ අපි කතා කරපු දේවල් ඕගොල්ලන්ට ඉතාම වැදගත් බැරෑරුම් ටිකක් කතා කරේ අමාරු ගණන් ටිකක් කියලා කියන ඒවා අමාරු ගණන් යයි කියන ඒවා අමාරු නෑ ඇත්තටම සමහරුන්ට අමාරුයි කියලා කියනවා. එහෙනම් ඒ ටික හොඳට පැහැදිලි කරා කියලා මම හිතනවා. ඒතර පුතේ අද හිටියා 14ක් 15ක් වුණ හිටියා. තව ඕගොල්ලෝ යාළු වෙනා නම් සම්බන්ධ කරන්න ලබන මාසයේදී ඕගොල්ලන්ට ලින්ක් එක දෙන්නම් කලින්. ඊට පස්සේ දිගටම පුතේ ලින්ක් එක කොහොමද දෙන්නේ? ඉතින් ඕගොල්ලෝ ගෲප් එකට ඇඩ් වෙලා අර ටියුට්ස් ගන්න වෙනවා ඉස්සරහට. දැනට අපි ඔහොම කරගෙන යමු. මම ඒකයි ප්‍රශ්නත් කියෙව්වේ. ප්‍රශ්න කියව කරනකොට තමයි ටිකක් වෙලා ගියේ. ඉතින් ඕගොල්ලෝ ටියුට් තිබ්බනම් පහසුයි. ඒක හිතන්න එපා. ලබන සතියෙත් එන්න. අපි වැඩ ටික කරගෙන යමු ඉස්සරහට. ඔය ටික තමයි පුතේ කියන්න තියෙන්නේ. ඊළඟට ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 8ට සම්බන්ධ වෙන්න. කවුරු හරි දරුවෙක් ගෲප් වල නැත්තම් දැනට ගෲප් වල නැත්තම් ඔබට කවුරු හරි යාළුවෙක් හරි කොහොම හරි ලින්ක් එක හම්බුනා නම් මේ තියෙන්නේ මගේ ෆෝන් නම්බර් එක. මේක පුතේ WhatsApp තියෙනවා මේ නම්බර් එක 071 178යි 96 මේ නම්බර් එකට WhatsApp පණිවිඩයක් එවන්න පන්තිය සඳහන් කරලා. එතකොට මම ඔයාව ගෲප් එකට ඇඩ් කරන්න නැත්නම් මම ආයතනයට දෙන්නම් ඔයාව ඇඩ් කරන්න කියලා. හරි සමාධි ආයතනයේ තමයි මම ක්ලාස් කරන්නේ. එතකොට අයිසායල සමාධි එකේ හරහා තමයි පන්ති කරන්නේ. අයිසායල සමාධි දන්නවා හැමෝම නේද? ඔන්න ඒ කාරණා ටික මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ අද පාඩම රෙකෝඩ් කරා. මම මේක අවශ්‍යයි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. සර් 8 වසරේ පාඩම දෙන්න. අද දවසේ කරපු ටික නැවත බලන්න ඕනි කියලා මට මැසේජ් දැම්මොත් ලින්ක් එක දෙන්න. හැබැයි අද රෑ විතර වෙයි. මොකද මට තව දවසක් පන්ති ඊට පස්සේ තමයි මේක අප්ලෝඩ් කරන්නේ වීඩියෝ එක. පුතේ අර හැමෝටම දෙන්නේ නැත්තේ හේතුව මොකුත් හිතන්න එපා. මේක අර පන්තියක කරපු දෙයක් නේද? ඒතර ඕගොල්ලෝ කතා කරනවා අපේ ගෙදර සද්ද බද්දත් ඇහෙන්න පුළුවන්. එහෙම කාරණා නිසායි අර හැමෝටම බලන්න දාන්නේ නැත්තේ. ඒ නිසා අහපු අයට ඉල්ලපු අයට දෙනවා. ඕගොල්ලොත් මේ ගොඩක් එහෙම යවන්න එපා. හේතුව යවන්න එපා. මේ අර හොඳ වීඩියෝ එකක් විදිහට අපි මේක හොඳ කැමරාව වලින් කරපු දෙයක් නෙවෙයි නේද? zoom එකේ මේක රෙකෝඩ් කරනවා කියන එක එච්චර quality හොඳ නෑ. ඒක quality එක අඩුයි. එහෙම ගැටලු තියෙන නිසා තමයි අර අවශ්‍ය විතරක් දෙන්නේ. එහෙනම් අද දවසේ පුතේ මෙතනින් නවත්තනවා. දරුවනි ඔබට තව තවත් මොන හරි පාඩම් වල ගැටලු තියෙනවා නම් මට මැසේජ් කරන්න. මගේ WhatsApp නම්බරේ ඔයගලන්ට මම පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. ඔව්. සර් උදේ කරපු 6 වසරේ පන්ති රෙකෝඩින් එක දෙන්න පුළුවන්ද? ඔව් පුතේ දෙන්න පුළුවන්. මම දැන් රෙකෝඩ් කරා පුතේ බලන්න ඕනේ රෙකෝඩින් එක හරියට තියෙනවද කියලා. තිබුණොත් මම අප්ලෝඩ් කරනවා. බොහෝ වෙලාවට හරියට ඇති. අප්ලෝඩ් කරත් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තියන්න. එතකොට ගන්න පුළුවන්. මේකත් එහෙමයි 8 වසරත් එහෙමයි. ඒ අවශ්‍ය නම්බරේ වන්නේ යාට තමයි ලින්ක් එකේ වන්නේ. එහෙනම් ඔයගොල්ලොත් ඉල්ලන්න පුතේ මොන හරි ඔයගොල්ලන්ට වෙන පාඩම් වලත් ගැටලු තියෙනවා නම් මැසේජ් කරන්න.
ප්‍රශ්න දාලා මට ගොඩාක් අය වෙනවා ඔයගොල්ලෝ පන්තිත් වෙනවා ඉංග්‍රීසි මීඩියම් උත් වෙනවා. ඉතින් සමහර ඒවාලා අමතක වෙනවා. ඉතින් ඒ ගැන මොකුත් හිතන්න එපා. ආයි මතක් කරන්න මේ වෙලාවට. එනම් පුතේ අද දවසේ මෙතනින් නවත්තනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක් සුබ දිනයක් සහ හැමෝම පරිස්සමෙන් ලෙඩ රෝග වලින් තොර වෙලා පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. එනම් පුතේ මෙතනින් නවත්තුමු. ආයිබෝවන් ඔබට තෙරුවන් සරණයි. සුබ දිනයක් සහ සුබ සතියක්. ආයිබෝන් සර්. Goodbye sir. Bye. I born sir.